ව්‍යාපාරවල පැවැත්ම සඳහා රක්ෂණයේ අවශ්‍යතාව. ව්‍යාපාරවල පැවැත්මට හේතු වන රක්ෂණ සේවාවේ වැදගත්කම. රක්ෂණයේදී මූල්‍යමය වශයෙන් නැස්තමේන්තු කළ හැකි හානිය සිදුවීමට ඇති ඉඩකට අවදානමක් ලෙස අර්ථ දැක්විය හැකිය. ව්‍යාපාර කටයුතු කරගෙන යාමේදී විවිධාකාර අවදානන් සිදුවිය හැකිය. ව්‍යාපාරයේ ගිනි ගැනීම, සොරසතු රුවදුරු, ව්‍යාපාරයේ පාඩු ලැබීම, ව්‍යාපාරයේ දේපළවලට සිදුවිය හැකි හානි. රක්ෂිතයා විසින් වාර්ග ගෙවීමටත් රක්ෂිත උපද්‍රව හේතුවෙන් රක්ෂිතයාට සිදුවිය හැකි අලාභ සඳහා රක්ෂකයා විසින් වන්ද ගෙවීමටත් රක්ෂිතයෙකු හා රක්ෂකයෙකු අතර ඇති කරගන්නා එකඟතාව රක්ෂණය ලෙස හැඳින්විය හැකිය. අවදානම් රක්ෂණය කළ හැකි අවදානම් හා රක්ෂණය කරන හැකි අවදානම් ලෙස වර්ග කළ හැකිය. රක්ෂණය කළ හැකි අවදානම් වල තිබිය යුතු ලක්ෂණ කිහිපයක් පහත දැක්වේ. අවදානම පුරෝගතනය කළ හැකි වීම, අනාගතයේ සිදුවිය හැකි අවදානම මූල්‍යමය වශයෙන් තක්සේරු කළ හැකි වීම, අවදානම නියත නොවිය යුතු වීම, එනම් අලාභය සිදුවිය යුත්තේ අහඹු ලෙස වීම, සම්බන්ධතාවලින් තොර වීම, එනම් සිදු වූ පාඩුව වෙනත් රක්ෂිත අලාභ හා සම්බන්ධ නොවිය යුතුය. සත්‍යාපනය කළ හැකි වීම, එනම් අලාභය සිදුවීමේ හේතුව, ස්ථානය, වේලාව හා ප්‍රමාණය විශ්ලේෂණය කළ හැකි විය යුතුය. රක්ෂණය කළ හැකි අවදානමක් වීම සඳහා ඉහත කරුණු ඉටුවීම අවශ්‍ය වේ. ඉහත කරුණු ඉටු නොවන්නේ නම් එවැනි අවදානම් රක්ෂණය කළ නොහැකි අවදානම් වේ. රක්ෂණය කළ හැකි අවදානම් සඳහා උදාහරණ කිහිපයක් පහත දැක්වේ. ගොඩනැගිලි ගිනි ගැනීම මගින් සිදුවන අවදානම්, රථ වාහන අනතුරු අවදානම්, මාර්ගස්ථ මුදල්වලට සිදුවන හානි, ණයගැතියෙකුගෙන් ලැබිය යුතු මුදල් නොලැබීමේ අවදානම. රක්ෂණය කළ නොහැකි අවදානම් සඳහා උදාහරණ කිහිපයක් පහත දැක්වේ. ව්‍යාපාරයේ පාඩු ලැබීම, ස්වභාවික හේතුන් නිසා ඇතිවන අවදානම්, තම හැකියා හා ශක්තිය මත තීරණය වන අවදානම්, මෝස්තර වෙනස් වීම නිසා සිදුවන අවදානම්. ව්‍යාපාරවල පැවැත්ම සඳහා රක්ෂණය ඉතා වැදගත් වේ. රක්ෂණය මගින් ව්‍යාපාර අවදානම් ආවරණය කරන නිසා ව්‍යාපාර ආරම්භ කිරීමට ආයෝජකයින් පෙළඹීම, ආබාධිත තත්ත්වයකදී හෝ මරණයකදී මූල්‍යමය ආරක්ෂාව ලැබීම, රක්ෂණ සමාගම් තමන් සතු අරමුදල් නැවත ආයෝජනය කිරීමෙන් රටේ ආර්ථික සංවර්ධනයට අවශ්‍ය ප්‍රාර්ථනය සැපීම, මුහුදු උවදුරු රක්ෂණය නිසා ජාත්‍යන්තර වෙළඳාම දියුණු වීම. රක්ෂණ කිවිසුමක් යනු රක්ෂණ ආවරණයක් ලබා ගැනීමට අපේක්ෂා කරන පුද්ගලයා ඉදිරිපත් කරන රක්ෂණ යෝජනා පත්‍රයක් රක්ෂණ ආයතනය විසින් පිළිගැනීමෙන් පසු එම දෙපාර්ශ්වය අතර ඇති කරගන්නා ලිඛිත එකඟතාවයයි. රක්ෂණ ඔප්පුව යනු කිසියම් ජීවිතයකට හෝ දේපළකට අදාළව රක්ෂණ කිවිසුමක් ඇති වූ පසුව ඊට අදාළව රක්ෂණ සමාගම විසින් රක්ෂිතයාට දෙනු ලබන ලිඛිත සහතිකයයි. රක්ෂණ කිවිසුමකට සම්බන්ධ පාර්ශ්ව දෙකකි. පළමු පක්ෂය රක්ෂිතයා. රක්ෂණ යෝජනාව ඉදිරිපත් කරන්නා හෙවත් රක්ෂණ ආවරණය ලබා ගන්නා පුද්ගලයා. දෙවන පක්ෂය රක්ෂකයා. රක්ෂණ යෝජනාව පිළිගන්නා පාර්ශ්වය හෙවත් රක්ෂණ සමාගම. මෙයට අමතරව තෙවන පක්ෂය නමින් පාර්ශ්වයද සිටිය හැකිය. තෙවන පක්ෂය යනු කිවිසුමේ ක්‍රියාකාරීත්වය තුළින් නැතිවන බාහිර පක්ෂ පිළිබඳ සම්බන්ධතාවයි. රක්ෂණ කිවිසුමක් වළංගු වීම සඳහා පහත මූලිකාංග පැවතිය යුතුය. නෛතික බැඳීමක් ඇති කර ගැනීමේ අදහස. අර්පණය හෙවත් යෝජනාව. ප්‍රතිගාහනය හෙවත් පිළිගැනීම. නෛතික බව, නීතියට එකඟ බව. ඒ පාර්ශවයන්ට නෛතික බැඳීමක් ඇති කර ගැනීමට ඇති හැකියාව. රක්ෂණයේ ප්‍රායෝගික භාවිතය සඳහා ඉවහල් වන රක්ෂණ මූලධර්ම. රක්ෂණ ව්‍යාපාරය ක්‍රමවත්ව පවත්වාගෙන යාම සඳහා රක්ෂණ මූලධර්ම අනුගමනය කළ යුතුය. රක්ෂණ මූලධර්ම පහත දැක්වෙන ආකාරයට ලැයිස්තුගත කළ හැකිය. රක්ෂය හිමිකම, උපරිම විශ්වාසය, හානිපූර්ණය, ආදේශනය, දායකත්වය, ආසන්නම හේතුව. යම් විෂයක වස්තුවක් පැවතීමෙන් ආර්ථිකමය වාසියකුත් ඒ අහිමිවීමෙන් ආර්ථිකමය අවාසියකුත් ඇතිවන ඕනෑම දෙයක් සම්බන්ධව ඇති හිමිකම රක්ෂය හිමිකම වේ. නිදසුන්. ස්වාමි පුරුෂයාගේ ජීවිතය පිළිබඳ භාර්යාවටත් භාර්යාවගේ ජීවිතය පිළිබඳ ස්වාමියාටත් රක්ෂය හිමිකමක් ඇත. යම් දේපළක නීත්‍යානුකූල අයිතිකරුවට එම දේපළ පිළිබඳව රක්ෂය හිමිකමක් ඇත. තමාගේ මෝටර් රථය ඉඩම් වැනි. රක්ෂය හිමියෙකුට ණයගැතියෙකුගෙන් ජීවිතය තම ණය ප්‍රමාණය දක්වා රක්ෂණය කිරීමට හිමිකමක් ඇත. රක්ෂණ කරනු ලබන විෂය වස්තුව සම්බන්ධයෙන් රක්ෂකයා සහ රක්ෂිතයා විසින් හෙළිදරව් කළ යුතු රක්ෂණ කිවිසුමට අදාළ සියලු තොරතුරු ශ්‍රද්ධාවෙන් යුතුව හෙළිදරව් කිරීම උපරිම විශ්වාසය වේ. යම් රක්ෂිත දේපළකට හානියක් වූ විට එම දේපළ යථා තත්ත්වයට පත්කර ගැනීමට ප්‍රමාණවත් වන්දි මුදලක් පමණක් ගෙවීම හානි පූර්ණය ලෙස හඳුන්වයි. නිදසුන්. රුපියල් ලක්ෂ 40ක් වටිනා මෝටර් රථය එම මුදලටම රක්ෂණය කර ඇති අවස්ථාවක රුපියල් ලක්ෂ 2.5ක අලාභයක් සිදු වුවහොත්
වන්දි වශයෙන් රුපියල් ලක්ෂ 2.5ක් පමණක් ලැබීම. යම් දේපලක් රක්ෂණ ආයතන කිහිපයක රක්ෂණය කර ඇති විටක එම දේපලට යම් හානියක් සිදු වූ විටක ඒ සඳහා සියලුම රක්ෂණ සමාගම් අනුපාතිකව දායක වී වන්දි ගෙවීම දායකත්වයේ මූලධර්මය ලෙස හඳුන්වයි. උදාහරණ රුපියල් ලක්ෂ 10ක දේපලක් KB හා C යන රක්ෂණ සමාගම් තුනක අනුපිළිවෙලින් ලක්ෂ 5, ලක්ෂ 3 හා ලක්ෂ 2 බැගින් රක්ෂණය කර ඇති විටක එම දේපලට රුපියල් ලක්ෂයක හානියක් සිදු වූයේ නම් 5ට 3ට 2 අනුපාතයට ඒ රුපියල් 50,000ක්ද B රුපියල් 30,000ක්ද C රුපියල් 20,000ක්ද වශයෙන් වන්දියට දායක වේ. රක්ෂිත දේපලකට සිදු වූ හානියකදී රක්ෂණ සමාගම වන්දි ගෙවීමෙන් පසු බාහිර පාර්ශවයන්ගෙන් රක්ෂිතයාට ලබාගත හැකි වෙනත් වාසි හා අයිතීන් රක්ෂකයා පවරා ගැනීම ආදේශන මූලධර්මය ලෙස හඳුන්වයි. උදාහරණ රුපියල් ලක්ෂ 50කට රක්ෂණය කළ මෝටර් රථයකට සිදු වූ අනතුරකින් එම රථය මුළුමනින්ම විනාශ වූයේ නම් රක්ෂණ සමාගම රුපියල් ලක්ෂ 50ව වන්දි වශයෙන් ගෙවන අතර මෝටර් රථයේ සුන්බුන් වටිනාකම් පවරා ගනී. රක්ෂිත දේපලකට හෝ ජීවිතයකට සිදු වූ හානියකදීම හානිය සිදුවීමට හේතු කිහිපයක් බලපා ඇති විටක හානිය සිදුවීමට බලපෑ ආසන්නම හේතුව රක්ෂණ ඔප්පුවෙන් ආවරණය වී ඇතනම් පමණක් වන්දි ගෙවන බව ආසන්නම හේතු මූලධර්මයෙන් දැක්වේ. සොරබිය රක්ෂණ ඔප්පුවක් හිමි පුද්ගලයෙකුට තම නිවසට ගින්නකින් හානියක් සිදුවහොත් වන්දි ලබාගත නොහැකිය. එයට හේතුව හානිය සිදුවීමට බලපෑ හේතුව වන ගින්න සොරබිය රක්ෂණ ඔප්පුවෙන් ආවරණය වී නොතිබීමයි. ජීවිත රක්ෂණය සම්බන්ධයෙන් රක්ෂ්‍ය හිමිකම උපරිම විශ්වාසය හා ආසන්නම හේතුව යන මූලධර්ම පමණක් අදාළ වේ. හානිපූර්ණ මූලධර්මය හා එයට අයත් උප මූලධර්ම වන දායකත්වය හා ආදේශන යන මූලධර්ම ජීවිත රක්ෂණයට අදාළ නොවේ. එයට හේතුව ජීවිතය හානි වීමෙන් හෝ අනතුරට පත්වීමෙන් වන හානිය මුද්දලින් මැනී නොහැකි වීමෙන් ඒ යථා තත්ත්වයට පත් කළ නොහැකි වීමත්ය. ජීවිත රක්ෂණයේදී ඔප්පුවේ සඳහන් යම් නිශ්චිත වටිනාකමක් වන්දි වශයෙන් ප්‍රදානය කෙරේ. රක්ෂණ සමාගමක් විසින් බාර ගන්නා ලද රක්ෂණ අවදානමක් එම ආයතනය විසින් තවත් රක්ෂණ සමාගමක හෝ කිහිපයක රක්ෂණය කිරීම ප්‍රතිරක්ෂණය ලෙස හඳුන්වයි. ප්‍රතිරක්ෂණය මගින් රක්ෂණ සමාගම්වල වගකීම විතන් කර හැකි නිසා රක්ෂිතයාගෙන් අය කරනු ලබන වාර්ගික මුදල අඩුමට්ටමක පවතී. විශාල වටිනාකමක් ඇති වත්කමක් සම්බන්ධයෙන් නැති අවදානමක් කොටස් වශයෙන් වෙන් කර රක්ෂණ සමාගම් කිහිපයකට බාර දීම හා අනතුරක් සිදු වූ විට තමන් බාරගත් අවදානමේ ප්‍රමාණයට ඒ රක්ෂණ සමාගම් වන්දි ගෙවීම පාරක්ෂණය ලෙස හඳුන්වයි. ව්‍යාපාරවල විවිධ අවදානම් ආවරණය කරන රක්ෂණ ඔප්පු වර්ග රක්ෂණ වර්ග දෙකකට වර්ග කරයි. ජීවිත රක්ෂණය හෝ දිගුකාලීන රක්ෂණය. සාමාන්‍ය රක්ෂණය, ජීවිත රක්ෂණය හෝ දිගුකාලීන රක්ෂණය. රක්ෂිතයාගේ මරණය සහ වෙනත් ශාරීරික උපද්‍රව හේතුවෙන් අවදානම් වලට මුහුණ පෑවිට රක්ෂිතයාට හෝ ඔහුගේ යැපෙන්නන්ට මූල්‍යමය ප්‍රතිලාභ ලබා දීම ජීවිත රක්ෂණයේදී සිදුවේ. ජීවිත රක්ෂණයේ අරමුණු වන්නේ මරණය, අකර්මණ්‍යතාව හෝ මහලු වියට පත්වීමේ ප්‍රතිඵලයක් වශයෙන් යම් පුද්ගලයෙකුට සිදුවිය හැකි හානි වෙනුවෙන් ආරක්ෂාව සලසා ගැනීමයි. ජීවිත රක්ෂණය යම් නිශ්චිත කාල සීමාවක් සඳහා ලබා ගන්නා අතර රක්ෂිතයා එකී කාල සීමාව තුළ මිය ගියහොත් එකඟ වූ මුළු රක්ෂිත වටිනාකම යැපෙන්නන්ට හෝ නම් කළ පුද්ගලයාට හිමිවන අතර රක්ෂිතයා එකී කාල සීමාව අවසන් වන තෙක් ජීවත්ව සිටියහොත් කාල සීමාව අවසානයේ රක්ෂණ ඔප්පුවේ වටිනාකම හා ප්‍රතිලාභ රක්ෂිතයාට ලබාගත හැකිය. ජීවිත රක්ෂණය සිසු රක්ෂණ වලින් වෙනස් වන ආකාරය පහත පරිදි දැක්විය හැකිය. නිදසුන් ජීවිත රක්ෂණයේ අවදානම නිශ්චිත අතර සිසු රක්ෂණවල අවදානම නිශ්චිත නොමැත. ජීවිත රක්ෂණය සම්බන්ධව හානිපූර්ණ මූලධර්මය අදාළ නොවන අතර සිසු රක්ෂණ සඳහා මෙම මූලධර්මය අදාළ වේ. ජීවිත රක්ෂණය ඉතිරි කිරීමකට සමාන වන අතර සිසු රක්ෂණ සඳහා වන්දි ලබාගත හැකි වන්නේ හානියක් සිදු වුවහොත් පමණි. ජීවිත රක්ෂණ ඔප්පුව පැවරිය නොහැකි අතර සිසු රක්ෂණ ඔප්පු පැවරිය හැකිය. සාමාන්‍ය රක්ෂණය සාමාන්‍ය රක්ෂණ පහත පරිදි වර්ග කළ හැකිය. ගිනි රක්ෂණය, සොරබිය රක්ෂණය, ස්වභාවික විපත් රක්ෂණය, සමුද්‍රීය රක්ෂණය, මෝටර් රථ රක්ෂණය, වගකීම් රක්ෂණය, මාර්ගස්ථ භාණ්ඩ රක්ෂණය, මාර්ගස්ථ මුදල් රක්ෂණය. ගිනි රක්ෂණය කිසියම් පුද්ගලයෙකුට ගොඩනැගිලි හෝ වෙනත් වත්කම් වලට ගින්නෙන් සිදුවිය හැකි හානි අවවරණය කර ගැනීම සඳහා ලබාගත හැකි රක්ෂණය ගිනි රක්ෂණය වේ. ගිනි රක්ෂණය යටතේ ගිනි හානි වලට අමතරව අතිරේක වාර්ෂික මුදල් ගෙවීමෙන් ගිනි රක්ෂණ ඔප්පුව දීර්ඝ කෙර පහත අවදානම්ද ආවරණය කර ගැනීමට හැකියාව ලැබේ. කැරලි කෝලාහල, වැඩි වර්ජන හානි, පිපිරීම් හානි, විදුලිමය ආපදා හානි, භූමිකම්පා, සුනාමි, ජල ගැලීම්, සුලිසුලං කුණාටු වැනි ගුවන් යාන අනතුරු, ගැටීම් හානි, ආනුෂංගික
අලාභ හානි. සොරබිය ලක්ෂණය. ව්‍යාපාරික ස්ථානවල හෝ නිවාසවල සිදුවිය හැකි සොරබිය අවදානම ආවරණය කර ගැනීම සඳහා සොරබිය රක්ෂණ ඔප්පු ලබාගත හැකිය. ස්වභාවික විපත් රක්ෂණය. කුණාටු වැනි දේවලින් දේපළ වලට සිදුවන හානිය අවමරණය සඳහා ස්වභාවික විපත් රක්ෂණ ආවරණයක් ලබා ගැනීමට හැකිය. සමුද්‍රීය රක්ෂණය. මුහුදු මාර්ග ප්‍රවාහනයේදී නැවට හා නැව් බඩු වලට සිදුවිය හැකි හානි සමුද්‍රීය රක්ෂණය මගින් ආවරණය වේ. සමුද්‍රීය රක්ෂණයේ මූලික කොටස් දෙකකි. නැව්කද රක්ෂණය, නැව් බඩු රක්ෂණය. නැව්කද රක්ෂණය යටතේ විවිධ රක්ෂණ උපවර්ග ලබා ගැනීමට හැකියාව තිබේ. සියලු අවදානම් ඔප්පුව, පූර්ණ ලාභය පමණක් ගෙවන ඔප්පුව, තොටුපළ ඔප්පුව, අලුත් වැඩියා ඔප්පුව, තැනීම් හානි ඔප්පුව. නැව් බඩු රක්ෂණය යටතේ විවිධ ඔප්පු වර්ග ලබා ගැනීමට හැකියාව තිබේ. ඇගේ වූ ඔප්පුව, විවෘත ඔප්පුව හෝ චල ඔප්පුව, අනාගත ආවරණ ඔප්පුව. මෝටර් රථ රක්ෂණ යනු රථ වාහන අනතුරු වලින් මෝටර් රථවල ගමන් කරන අයට හා බාහිර පාර්ශවයන්ට සිදුවිය හැකි හානි සඳහා වන්දි ලබා ගැනීම පිණිස රථ වාහන හිමියෙකු හා රක්ෂණ සමාගමක් අතර ඇති කර ගන්නා එකඟතාවයයි. මෝටර් රථ වාහන රක්ෂණය යටතේ ලබාගත හැකි රක්ෂණ උපවර්ග කිහිපයකි. සම්පූර්ණ වගකීම් සහිත රක්ෂණ ඔප්පුව හෝ විස්තීර්ණ රක්ෂණ ඔප්පුව. තෙවන පාර්ශව ගිනි සහ සොරබිය රක්ෂණය. අවම තෙවන පාර්ශව රක්ෂණය. සම්පූර්ණ වගකීම් සහිත රක්ෂණ ඔප්පුව මගින් අදාළ වාහනයේ ගමන් කරනා පුද්ගලයන්ට හා දේපළ වලට සිදුවන හානිය ආවරණය වේ. තෙවන පාර්ශව ගිනි සහ සොරබිය රක්ෂණය මගින් අදාළ වාහනයට ගින්නෙන් හා සොරකම් කිරීම වලින් සිදුවන හානි වලට අමතරව බාහිර පුද්ගලයන්ට හා දේපළ වලට සිදුවන හානිය ආවරණය වේ. අවම තෙවන පක්ෂ රක්ෂණය මගින් තෙවන පාර්ශවයන්ට දේපළ වලට සිදුවන හානි පමණක් ආවරණය වේ. මෝටර් රථයක් මහා මාර්ගයේ ධාවන කිරීම සඳහා අවම වශයෙන් අවම තෙවන පක්ෂ රක්ෂණ ඔප්පුව හෝ ලබාගත යුතුය. වගකීම් රක්ෂණය. වගකීම් රක්ෂණය යනු වෙනත් පාර්ශවයන්ට සිදුවන පාඩු පිළිබඳව ඇතිවන වගකීම රක්ෂණය කිරීමයි. මෙම රක්ෂණය නිසා ව්‍යාපාරිකයින්ට ඔවුන් නිසා වෙනත් පාර්ශවයන්ට සිදුවන හානි පිළිබඳ වගකීමෙන් ආරක්ෂා වීමට හැකි වේ. වගකීම් රක්ෂණය යටතේ ලබාගත හැකි වගකීම් රක්ෂණ ඔප්පු වර්ග කිහිපයක් පහත දැක්වේ. පොදු මහජන වගකීම් රක්ෂණය. දේපළ හෝ ව්‍යාපාර කටයුතු වලින් පැන නැගිය හැකි අහඹු සිද්ධීන් නිසා තුන්වන පාර්ශවයකට සිදුවිය හැකි හානි වෙනුවෙන් එම දේපළ අයිතිකරු විසින් හෝ ව්‍යාපාරිකයින් විසින් ලබා ගන්නා රක්ෂණ ආවරණයයි. නිෂ්පාදන වගකීම් රක්ෂණය. ව්‍යාපාරයක් කළවි කරන නිෂ්පාදිත පරිභෝජනය කිරීමෙන් පාරිභෝගිකයින්ට සිදුවිය හැකි හානි ආවරණය කිරීම සඳහා ව්‍යාපාරිකයින් විසින් ලබා ගන්නා රක්ෂණ ආවරණයයි. සේවය වගකීම් රක්ෂණය. සේවයේ යෙදී සිටියේදී සේවකයින්ට සිදුවන අනතුරු වෙනුවෙන් වන්දි ගෙවීම සේවයාගේ වගකීමයි. එවැනි අවස්ථාවකදී වන්දි ගෙවීමේ වගකීම රක්ෂණ ආයතනයකට පැවරිය හැකිය. තමන් යටතේ සේවය කරන අයට සේවයෙහි යෙදී සිටියේදී සේවයේ යෙදීම නිසාම ඇතිවන්නා වූ තුවාල හා අසනීප වෙනුවෙන් වන්දි ගෙවීම සඳහා සේවයන් විසින් ලබා ගන්නා රක්ෂණය සේවා යෝජක වගකීම් රක්ෂණය වේ. මාර්ගස්ථ භාණ්ඩ රක්ෂණය. මාර්ගස්ථ භාණ්ඩ රක්ෂණයේදී ගොඩබිමින් භාණ්ඩ ප්‍රවාහනය කිරීම සඳහා ප්‍රවාහන මාධ්‍යයට භාණ්ඩ පැටවූ අවස්ථාවේ සිට එම භාණ්ඩ ගොඩ බෑම දක්වා වූ අවස්ථාව දක්වා සිදුවිය හැකි හානි ආවරණය සඳහා ලබා ගන්නා රක්ෂණය මාර්ගස්ථ භාණ්ඩ රක්ෂණය වේ. මාර්ගස්ථ මුදල් රක්ෂණය. එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට මුදල් රැගෙන යාමේදී සිදුවිය හැකි හානි ආවරණය සඳහා ලබා ගන්නා රක්ෂණය මාර්ගස්ථ මුදල් රක්ෂණයයි.